May under the themes of the Nightingale and the Rose, we completed one page, I think. Deka pitwak sampurna karati ta pitwa karanda tinni. Ma chutta matak karanna karapu tika. So we know that already this is a type of fairy story. මේක සුරංගනා කතා ශෛලිය කියලා අපි දන්නවා මෙතන නේ. ඒ pattern එකට තමයි කතාව ලියලා තිබුණේ. But it has some social matters. සමාජීය ගැටලු ටික සමාජීය කතිකාවතක් තියෙනවා කියලා අපි දැක්ක මේ තේමාව තුළ. So one of the main themes was the love. අපි සෙනෙහස ගැන ආදරය ගැන කතා කරා. කොහොමද ආදරවන්තය බලාපොරොත්තු සහගතව ඉන්නේ? හදවතක් තුළ සෙනෙහසක් ඇති වෙන්නේ කොහොමද? බලාපොරොත්තු පොරොන්දු දීම ගැටුම මෙන්න මේවා අපි දැක්ක ආදරය කියන කතාව තුළනේ. එතකොට අපි ආයෙ කතා කරපු දෙයක් තමයි ආදරය තුළ තිබුණ එක වර්ග කියන එක කතා කරා. One was true love. සැබෑ ආදරය කියන එක. When you compare the life of the Nightingale, the ideas of the Nightingale, she was representing the true love. ඇය සැබෑ සත්‍යවාදී ආදරය තමයි සාකච්ඡා කරේ, කතා කරේ, නියෝජනය කරේ. On the other hand, the girl was having the conditional love. ඇය professor's daughter යාට තිබුණේ යම් ඉල්ලීම් සහගත ආදරයක් තමයි එතන තිබුණේ. ඒකට උදාහරණ අපි කතා කරලා මේක අවසානයක් කරන්නේ. So today I want to discuss the second theme. Here we have the second theme. Secondly, the theme of the story is based on reason versus passion. Where passion කියන්නේ ආසාව වගේ දෙයක්. Reason කියන්නේ තාර්කික හැකියාව. තරක හැකියාව සහ ආසාව. අනුරාගය වගේ අර්ථයක් තමයි ගන්න වෙන්නේ අපිට. Passion is desire one bears. Passion එකක් කියලා කියන්නේ කෙනෙක් දරන ආසාව. කෙනෙකුට තියෙන ආසාව කියන එක. Even in religion, අපි ආගමේ පවා we are taught of how we should get rid of passion. ඇල්ම කියන එක ඇල්මනේ අපි කතා කරන්නේ. ඇල්ම කියන නැති කරගන්න කියලා අපි ආගමෙන් පවා අපිට උගන්වනවා. සිරුම ආගම වල උගන්වනවා මේක. Passion can be defined as a destructive element. මේක විනාශකාරී සංරචකයක් විනාශකාරී දෙයක් කියලා අපිට කියන්න පුළුවන්. If someone is excessively motivated in passion, කෙනෙකුට මේ සම්බන්ධයෙන් බොහෝ ගැඹුරට යනවා නම් කෙනෙක්, it would lead him to destruction. එයාට විනාශයකට තමයි යන්නේ. ඇලීම් කියන ඒවා සසර වැඳ තබනවා කියලා අපි ඉගෙන ගන්න ඕනේ. ගමන අපේ කොට කරනවා දෙයක්. The student here in this story becomes mad with passion. අපි දකින මෙතන ශිෂ්‍යයා ඔහු ආලයෙන් අන්ධ වෙලා හිටපු මිනිස්සෙක් එතන. He blindly seeks the association of the girl so that he deprived of his mental balance. ඔහුගේ මානසික සම්බරතාවය ලබා ගන්න තමයි මේ ගෑන් ළමයි ඕනි කියලා කියන්නේ. ආසාව තමයි මට තියෙන්නේ. එතකොට එයා වැළපෙනවා, අඬනවා, වැළපෙනවා. මේක දකින්නනේ weeping and lamenting. So that is a result of passion. Passion එකේ ප්‍රතිඵලයක් කියලා තමයි අපි ගන්න. ඒක අනිත් පැත්ත ගත්තොත් එහෙම reason කියන එක ගත්තොත් reason means you argue with yourself. ඔයාට ඔයත් එක්ක තර්ක කරන්න පුළුවන්කම තියෙනවද? හැකියාව තියෙනවද කියන එක. And come to a conclusion. ඔයාට යම් නිගමනයකට එන්න පුළුවන්ද කියන එක තමයි passion reason එකකින් කියන්නේ. තාර්කික හැකියාව, තාර්කික බුද්ධිය කියන්නේ. You need not to be addict to your passion. මේ ආලය කියන එකට ආශාව කියන එකට බැඳෙන්න ඕනේ නැහැ ජීවිතය තුළ. The writer presents this theme taking the studies the student should involve in. ළමෙක් වුණාම එයා ඉගෙන ගන්න කෙනෙක්ට නම් එයා අධ්‍යාපනයට යම් බරක් දෙන්න ඕනේ. හැබැයි එයා ඒක අතහැරලා අර පැත්තට ඇලීමක් දැක්කා අපිනේ. He mentions this should be the last page, I think. About some subjects he studies. අපි දන්නා මේ ශිෂ්‍යයා ඉගෙන ගත්ත විෂයන් ටිකක් තිබුණා. logics, තර්ක ශාස්ත්‍රය, philosophy දර්ශනය, metaphysics, පාරභෞතික විද්‍යාව වගේ ගැඹුරු විෂයන් ඉගෙන ගත්තා නේ. ඒවා ඉගෙන ගන්න කොල්ල තමයි අනිත් පැත්තෙන් ආලයට ගියේ. Once he becomes mad with love or passion, ආදරයෙන් අන්ධ වුණාම එයා demotes studies. demote කරනවා කියන්නේ පහත හෙලනවා, අඩු කරගන්නවා ඔහුගේ අධ්‍යාපනය කියන එක.
So I have read all that the wise men have written, and all the secrets of philosophy are mine. Yet for want of a red rose is in my life made wretched කියලා කියනවනේ. යාම යාට කියා ගන්නද? එයා දන්නවා යාගේ ජීවිතේ කාලකන්ණි වෙලා තියෙන කියලා එයා දන්නවා. මේ වාක්‍ය තුල මේ වගන්තිය තුල ඔහු කියනවා he shows how passion overcasts reason. ඔන්න පොයින්ට් එක. කෙටි කතාවේ බොහෝ දුර ගමන් කරනකොට අපි දකින්න දෙයක් තමයි තාර්කික හැකියාව ආශාව විසින් යටපත් කරනවා. passion overcasts reason. එතන overcast කියන්නේ අතිපීත කරනවා. යටපත් කරනවා කියන එක. ඒක ලියා ගන්න ඕන නම් when the image of the girl comes into his mind ගෑනු ළමයාගේ රූපය හිතේ ඇඳෙනකොට ඔහු හිතන ඔහුගේ ආදරය ගැන ඒක බොහෝ වටිනවා කියලා හිතනවා. තමන් මේ තරම් කාලයක් ඉගෙන ගත්ත දේවල් වලට වඩා ඒක වටිනවා කියලා එයා හිතනවා. but ඒ වුණාට as the theme of the plot කතාවේ තේමාවට අනුව ඉස්සරහට යනකොට resolution කියන කතාවේ අවසානයේදී the student understands ළමයාට තේරුම් ගන්න දෙයක් තියෙනවා. ළමයා තේරුම් ගන්නවා අන්ධ ආදරයේ මායාවක්. blind love. අන්ධ ආදරේ අන්ධයි කියලා කියනවනේ. පේන්නේ නැල්නේ. ඒක illusion එකක්. ඒක මායාවක්. it's a mirage. mirage කියන්නේ මිරිඟුවක් නේ. මිරිඟුවක් කියන්නේ දන්නවනේ ඔයගොල්ලෝ මුහුදයි sorry මේ පොළොවයි අහසයි ගෑවෙන තැන අර හැදෙන වතුර වගේ තියෙන එක නේද මිරිඟුවක් කියලා කියන්නේ. ඒක දෘශ්‍ය මායාවක් නේ. ඇත්තට එහෙම දෙයක් නෑනේ. he finally understands the value of his studies. so අවසානයේදී ඉගෙන ගන්නවා උ දැන ගන්නවා අධ්‍යාපනයේ වටිනාකම. ඒකයි ඔහු කියන්නේ I shall go back to philosophy and study metaphysics කියලා ඔහු කතා කරන්නේ ඒකයි. කොට අපි කරුණු දෙකක් කතා කරා තේමාවන් දෙකක් කතා කරා mainly the theme of love කියන එක secondly the theme reason versus passion කියන එක. දැන් ඔයගොල්ලෝ පේනවා passion එකට මේ අනුව දාන්න පුළුවන් ආදරය කියන එක. passion එක යටතේ තමයි ආදරය කියන එක. නැත්නම් main conflict එක තමයි තාර්කික හැකියාව සහ ආලය කියන දෙපැත්තේ තමයි ගැටුම තියෙන්නේ. විභාග ප්‍රශ්නයක් අහනකොට high reason versus passion කියන එක තමයි විභාගෙට මතු කරන්නේ. On the other hand, තව පැත්තක් අපි කතා කරනවා. The writer also points out some other factor which is contrary to it. මේකට පරස්පරතාවයක් දකින්න contrary කියන්නේ පරස්පරතාවයක් දකින්න තව කාරණාවක් ඉදිරිපත් කරනවා. Theoretical education may create an unbalanced individual. කියන්නේ පොතේම ඉන්න ගියාම පොතට මැරිලා ඉන්න ගියාම අපේ හදන මානවයා සමබර මානවයේ නෙවෙයි පොත්ගුල්ලෙක් විතරයි. ඕකට සැබෑ ලෝකේ දැනෙන්නේ නැහැ කියන එක. ඒක අපි අර කලින් කතා කරපු තේමාවට පොඩ්ඩක් පරස්පර ගිය තේමාවක් නේ. The student in the beginning of the story is introduced as an unbalanced individual. කතාව ආරම්භයේදී මේ ශිෂ්‍යව හඳුන්වා දෙන්නේ සමබර නොවූ මානසිකත්වයක් තියෙන මිනිසෙක් කියලා. පොත්ගුල්ලෙක්, පොත්පණුවෙක්. බුක්වෝම් කියලා කියන්නේ පොත්ගුල්ලා කියන එක නේ. පොතේ එල්ල ඉන්න මිනිස්සෙක්. හරි අමාරුයි, ෆිසික්ස් අමාරුයි. ෆිලොසොෆි අමාරුයි. ලේසි නෑ මේවා. දර්ශනය අමාරුයි. ඒවා අමාරු විෂයන්. And might have not thought about the outside practical world. බාහිරව තියෙනවා අපිට එලිමහන්න ගියාම ප්‍රායෝගික ලෝකයක් තියෙනවා. මේ ප්‍රායෝගික ලෝකේ හිටව මිනිස්සෙක් නෙවෙයි කියලා අපිට හිතෙනවා මේකොල්ල. ඒ වුණාට ආදරයෙන් වැටුනම ගෑන් ළමයාත් එක්ක ඔහු උමුතු වෙනවා. He becomes mad and he is unable to balance the things. එතකොට තමයි යාට තීරුම් ගන්නේ අඩේ මට දේවල් සම්බර කරගන්න බෑ නේද කියන එක නේ. හැමදේම තියෙන්න බෑ ජීවිතේ. හැමදේම තියෙන්න ඕන. සබාධා විඳින්න ඕනි. යාට ඒකත් බැරුණානේ. කුරුල්ලෙක් විඳින්න බැරි වුණා හරියට. The next important aspect of the theme is human hypocrisy or deceit. හොයන්න බලන්න වචන දෙකේ තේරුම. hypocrisy කියන එකයි deceit කියන වචන දෙක තුඩ බලන්න.
මොකද්ද? හිපොක්‍රසි කියන රැවටීම. තව මුකුත් නැද්ද? සමහර නොහැටි කුහකත්වය, කුහක බව කියන එක නේ. එක්තරා ආකාරයක හිපොක්‍රසි කියන්නේ කුහකත්වය. ඩිසිට් කියන්නේ ඒකද? රැවටීමනේ. කුහකත්වය හා රැවටීම වගේ අර්ථයක් තමයි අපිට ගන්න වෙන්නේ. කුහක බව කියන්නේ. ඒත් කෙනෙක් Tamanට වඩා උඩට යනවට කැමති නැහැ. අන්න ඒ වගේ පොඩි අර්ථයක් ගෙනනේ කුහකයි හරියට. කෙනෙක් දියුණු වුණාට කැමති නැහැ. මේ වගේ පුංචි අර්ථයකුත් තියෙනවා. අතර ගෑනු ළමයාගේ චරිතය the girl's character is presented to ensure this theme. මෙන්න මේ තේමාව මේ පැතිකඩ සහතික කරන්න අර ගෑනු ළමයාගේ චරිතය අපිට ඉදිරිපත් කරනවා. She can be introduced as a symbol of these two human attributes. මේ මානව ගුණාංගයන්. අපි හැමෝම තුනම hypocrisy deceit කියන එක තියෙනවා. නැත්තම් මිනිස්සු නෙවෙයි කියන එකනේ. ඉතින් මේ මානව ගුණාංගයේ human attribute එක තියෙන කෙනෙක් වශයෙන් ගෑනු ළමයා උපුටලා පෙන්නනවා අපිට. The boy is innocent and honest in his talk. මෙතන අපි දකිනවා කොල්ලා අහිංසකව අවංකව කතා කරපු කොල්ලෙක් නේ. ඌ මලක් කොහමද ගිහින් දෙනවනේ. ඌ ඒ මානසිකත්වෙමනේ ඉන්නේ. ඒනොට ගෑනු ළමයා ඔහු රවට්ටනවනේ මෙතන. වැරදි පාරේ යවනවනේ. බලාපොරොත්තුවක් දීලා she gives him a promise so that he makes all his effort to pick out a red rose. So he believes that he would be able to win her love. ඒ ආදරේ දිනන්න පුළුවන් කියලා හිතනවා යා නේ. He hopes ඔහු බලාපොරොත්තු වෙනවා ඇය ඇගේ පොරොන්දුව රකී කියලා. But it appears that she has not given the promise seriously. ඒක බරපතල පොරොන්දුවක් වශයෙන් දකින්නේ නැහැ අපි ගෑනු ළමයා දුන්න පොරොන්දුව. ඒක සැබෑ සිහියෙන් සිහි බුද්ධියෙන් දුන්න පොරොන්දුවක් කියලා දකින්නේ නැහැ. ඒක ඉක්මනට අමතක කරන හැමදේම නේ. ඒක වැඩක් නැහැ ඒවා හැමදේම. Finally තව තේමාවකට අපි යනවා. අපි තේමා කීපයක් කතා කරා. Finally, the writer also has discussed the fact materialism versus romanticism කියන එක. භෞතිකවාදය සහ රොමාන්ටිකවාදය නැත්නම් ස්නේහවාදය කියන එක. romanticism materialism කියන්නේ භෞතිකවාදය. දේවවලට තියෙන ආසාව කියන එක. romanticism කියලා කියන්නේ හදවතේ තියෙන අවංක සෙනෙහස, ආදරය, සුන්දරත්වය කියන එක. ඔය දෙකේ ගැටුමක් මෙතන අපි දකිනවා. As a theme of the story, the conflict of the plot is mainly based on this factor. The character of the Nightingale has been designed Nightingale ගේ චරිතය සැලසුම් කරලා තින්නේ to display the value of romance. ස්නේහයේ වටිනාකම පෙන්වන්න තමයි අපිට Nightingale ගේ චරිතය ඉදිරිපත් කරන්නේ. No sooner she comes to know that the student is seeking love from the girl. ගෑනු ළමයාගේ ආදරය හොයනවා කියන එක දැක්ක මොහොතේම රතු මලක් ඕනි ඒක උන්ගේ ආදරේ සංකේතය කියලා දැක්ක ගමන්ම එයා කොයිතරම් සතුටු වෙනවද නේ. සැබෑ ආදරවන්තයෙක් එයාට හම්බුණා කියලා එයා බෝස්ටිං කියලා කියන්නේ පුරසාරම් කියනවා. BOAST බෝස් කියලා කියන්නේ පුරසාරම් කියනවා එයා. අනේ දෙයියනේ මට සැබෑ ආදරවන්තයෙක් අන්තිමට හම්බුණා. කොයිතරම් දෙයක්ද කියලා කියනවා. She is ready to make any sacrifice for the name of true love. සැබෑ ආදරය වෙනුවෙන් ඕන පරිත්‍යාග කරන්න එයා ලැහැත් වෙලා ඉන්නවා. ඔහුව දිරි ගන්නනවා එයා. නේ? අවසානයේ ජීවිතේ පරිත්‍යාග කරන සැබෑ ආදරය වෙනුවෙන්. ඉතින් ඒක romanticism. ඒ ස්නේහයේ ලක්ෂණය. ජීවිත පරිත්‍යාගයක්, දැඩි සෙනෙහස, දැඩි භක්තිය කියන එක romanticism කියන එක. But on the contrary, ඒකට පරස්පරව යමින් the writer takes the girl in a different direction. ඒ ස්ත්‍රීවාදී චරිතය, කාන්තා චරිතය, කිරිල්ලියක් සහ කාන්තාව ගැහණියක්. ඒ ගැහණියව ගෙනියන්නේ වෙනත් කෝණයක වෙනත් මානයක ගෙනියනවා. True love is something sacred or serene. Sacred කියන්නේ පූජනීය, serene කියන්නේ ශාන්ත, දිව්‍යමය කියන අදහසක් මෙතන ගන්න අපි. සැබෑ ආදරය පූජනීය දෙයක්, ශාන්ත දෙයක්, දිව්‍යමය දෙයක්. It is really a serious bond. මේක මහා බරපතල බැඳීමක් which occurs in two hearts. හදවත් දෙකක but in the story මේ කතාව තුළ අපි කතා කරන්නේ we read a false love. බොරු ව්‍යාජ ආදරයක්, බොරු ආදරයක් කියන මාතෘකාව තමයි කතා කරන්නේ. The love is commercialized here. මෙතන ආදරය කියන එක වාණිජකරණය වෙනවා. ආදරය විකිනෙනවා කියලා අපි දකින්නේ. The precious token of love ආදරයේ බොහෝ වටිනා සංකේතය වන රතු රෝස මල ගෑනු ළමයා ප්‍රතික්ෂේප කරනවා නේ. ඇය අවධාරණය කරන්නේ ජුවෙල්ස් ඊට වඩා වටිනවා. ඩියුරබල් කියන්නේ කල්පවතිනවා කියන එක. ඩියුරබල් කියන්නේ කයක් තියාගන්න පුළුවන් කියන එක.
ඇය මැනලා බලනවානේ තරාදියක දෙපැත්තේ දාලා she wears both red rose and the jewel. එක පැත්තක රතු රෝස මාලා අනිත් පැත්තේ තරාදියේ ආභරණයක් දාලා බලනවා වටිනාකම බලන්න. ආභරණ වටිනවා මල්ල වටින්නේ නැහැ කියලා කියනවනේ. ඒක materialism කියන එක. materialistic value කියන එක. There it is true that jewels are more valuable. අපි දන්නවද ඒක බොරුවක් නෙවෙයි. ආභරණ වටිනවා. A rose, though it is attractive in color and the shape, though it is pleasant and soft in the quality, though it is fragrant, it would soon wither away. නේ? මලක් කියන එක පැහැයෙන් ලස්සනයි, හැඩයෙන් ලස්සනයි, සුවඳයි, නේ? හරි මෘදුයි. ඒ වුණාට wither away. wither away කියන්නේ වියලෙනවා, වියලී යනවා, මැලවෙනවා මලක්. But the value of jewels would remain. හැබැයි jewel එක වටිනාකම තියෙනවා. මෙන්න මේ comparison එකෙන් the writer reveals how materialism overcasts romanticism. අතෝරේ මොකද පෙන්වන්නේ අපිට? materialism කියන එකට romanticism කියන එකට වඩා ඉහළට යනවා. romanticism එක යටපත් කරන materialism කියන එක නේ. ඒ වගේ දෙයක්. The last paragraph, page number 45, I think here. In addition, ඊට අමතරව she also promotes so excessively overestimates the social status of her new boyfriend. අලුත් ස්නේහවන්තයාගේ සමාජ තත්ත්වය ගැන ඇය දැඩි තක්සේරුවක ඉන්නවා නේ. promotes එක ප්‍රවර්ධනය කරනවා. excessively කියන්නේ දැඩිව overestimates කියන අධි තක්සේරුවක්. The nephew of Chamberlain ගේ nephew ගැන තමයි කතා කරේ. She accuses that the boy is only a student. ඇය කියන්නේ මේවා කොල්ලෙක් නේ සාමාන්‍ය කොල්ලෙක් නේ මට මොකටද ඔය ආව නේ. ඔයා කොහොමද මම කම්පෙයාර් කරන්නේ nephew එක්ක? එයා කොයිතරම් වටින කෙනෙක්ද නේ. ඒකට ගන්නෙත් materialistic example ගන්න එයා. silver buckles තියෙන එක shoes වල නේ. Her new boyfriend wears silver buckles in his shoes. She wants to say that she prefers the love based on luxury. සුඛෝපභෝගීත්වය මත පදනම් වූ සුව පහසුව මත පදනම් වූ සෙනෙහසක් තමයි හොයන්න කියලා කියනවා. කම්ෆර්ට් කියන්නේ සුව පහසුව, ලක්ෂරි කියන්නේ සුඛෝපභෝගීත්වය කියලා. She wishes a boy who possesses good wealth, හොඳ ධනයක් තියෙන කොල්ලෙක්, nobility කියන්නේ රාජකීයත්වය, dignity අභිමානය මේ හැමදේම තියෙන කෙනෙක්. But not one who sleeps in a little pallet bed. මට පුංචි pallet bed එක නිදා ගන්න කොල්ලෙක් ඕනේ නැහැ. මට ඕනේ අභිමානයක් තියෙන රාජකීයත්වයක් තියෙන කෙනෙක් තමයි ඕනි කියලා කියනවනේ. එතකොට ඔන්න materialism එක compare වෙච්ච විදිය. So with that the theme is concluded. අපි තේමාව කතා කරලා ඉවරයි. මම හිතන්නේ මේකෙන් සෑහෙන ප්‍රමාණයක් අපි සාකච්ඡා කරලා ඉවර කරගත්තා. appreciation එක මම කතා කරන්නේ නැහැ. ඒක ඔයගොල්ලන්ට කියව ගන්න තියෙන දෙයක්. අපි වේග කියවීමක් කරමු. එතන පිටු දෙකමාරක් විතරනේ තියෙන්නේ. So this is the appreciation. මේක උත්තරයක් නෙවෙයි. This is not an answer. ඒක යම් අගය කිරීමක් පමණයි අපි ඉගෙන ගත්ත කතාවට. මෙයා යම් හැඳින්වීමක් අරගෙන තියෙන ඔස්කා වයිල්ඩ් work titled The Nightingale and the Rose has features of a fairy tale, but it also has the elements of social satire in it. විවාරෙන්න පුළුවන් හොඳ ප්‍රශ්නයක් අපිට නේ. ඔස්කා වයිල්ඩ්ගේ Nightingale and the Rose කියන කතාව තුළ, කෙටි කතාව තුළ සුරංගනා කතා ශෛලිය තියෙනවා. හැබැයි සමාජ ප්‍රහසනයක්, සැටයර් එකක් කියන්නේ සමාජය විහිළුවෙන් විවේචනය කරන්නා වූ ලක්ෂණ. සැටයර් කියන්නේ හාස්‍යමය නිමවුම් කියන මොන සැටයරික් කියලා කියන්නේ.
So describe කරන්න කියනවා examples ගන්න plot එකකින් කියලා කියනවා අපිට. එතකොට මෙයාගේ format එක මේ තියෙන්නේ. අපි උත්තර ලියන්න ගියාම මේ format එකට අපිට යන්න බෑ. යා introduction එකක් මෙතන කතා කරලා තියෙයි. How it become a fairy tale. මේක fairy tale එකක් වෙන්නේ කොහොමද කියන එක කතා කරයි. plot එකේ තියෙන satiric ගතිය, social satire එක කොහොමද තියෙන්නේ? student ගේ character එක, daughter ගේ character එක, nightingale ගේ character එක, conclusion කියලා යා බලන්නේ. මේක ඇත්තටම එච්චර හොඳ ආකෘතියක් නෙවෙයි උත්තරයක් ලියන්න. අගය කිරීමකට හොඳයි. මේගොල්ලෝ කියවම ඔයගොල්ලන්ට තේරෙයි මේක අගය කිරීමක්. කතාව ගැන තියෙන විස්තරයක්. But this is not an completed answer. Answer pattern එක ඊට වඩා වෙනස් කරලා අපි දන්නවා අපි උත්තර ලියලා තියෙන හින්දානේ. හරි. නිකමට කියවමු වේග කියවීමක්. වචනෙන් වචන ගැඹුරට හිතන්න ඕනේ. ඔයගොල්ලෝ ස්පීඩි කියවන්න මේක. අලුත් කරුණක් හම්බුනොත් අන්ඩර්ලයින් කරගන්න. අලුතෙන් මොකක් හරි පොයින්ට් එකක් හම්බ වෙනවා නම් අපි කතා නොකරපු දෙයක් එක ඉරක් ගහලා තියාගන්න. වචනේ තියෙන escort කියලා. escort කියන්නේ රැගෙන යනවා, එක් කරගෙන යනවා කියලා කියන්නේ. රටුමකටම එක් කරගෙන යනවට කියන්නේ escort. අපි නම් කියන්නේ දක්කගෙන යනවා කියලා. කොට විශ්වවිද්‍යාලයම කියන්නේ දක්කන් යනවා. අපි අර කලින් උත්තරවල කලින් කොටස් වල කතා කරපුවා ආපහු තියෙන මෙතන natural incident එකක්ද මේක කතා කරනවනේ අපි ඔයාලා කතා කරානේ. The writer has given prominence කියන්නේ prominence කියන වචනේ ප්‍රමුඛත්වය කියන එක මූලිකත්වය මුඛ්‍යතාවය කියලා අපි කියන්නේ ඒකට. The writer has given prominence to discuss about the nature of society and it is quite evident that he is satirical in his effort to talk about the society. මොකද ඉරක් ගහලා තියාගන්න කතාව. We can underline that part. That is a possible question. භාගයට ඔන්න ඔය විදිහටම අහන්නේ. කොහොමද කතුවරේ සමාජයේ ස්වරූපේ කතා කරන්න ඔහුගේ නවකතාව කෙටි කතාව තුල කියන එක. නැත්නම් සැටයරික් ලෙස ඔහු කතා කරන්නේ කොහොමද මේක කියලා වගේ ප්‍රශ්න තමයි අපිට විභාගෙදී එන්නේ.
තව අලුත් වචනයක් කියලා තියෙනවා ඔයගොල්ලන්ට ඒක පේනවා funny conditions කියලා දැක්කද? මේ වචන අපි කලින් හම්බුන්නේ නැහැ. So Oscar Wilde promotes the element of sarcasm by aggravating the conflict of the plot by including this funny condition. නේ? මලක් ඉල්ලන එක හදවත ඉල්ලන්න ගියා මලක් ඉල්ලනවා අනිත් පැත්තටනේ. ඒකනේ මේ කියන්නේ. හදවත ඉල්ලපන්කෝ එක්කෝ. මට දියන් උඹේ හදවත කියලා ඉල්ලන්න නැතුව මලක් දෙන්නකෝ මං හදවත දෙන්නම් කියලා කියනවා. ඒක අනුදිනව මලක් සහ හදවතක් අතර යන්නේ. These are funny conditions. Page number 47 වල අන්තිම පේළිය බලන්න there the writer has promoted the social satire that one must not be blind with love. ආදරෙන් අන්ධ වීම තමයි උපහාසය කියන එකනේ. ඒ වෙන්න එපා කියන එක මෙයා කතා කරන්නේ. අපි කතා කරපු හැම දෙයකම පුංචි පුංචි සමරස් ගතියක් තමයි තියෙන්නේ.
මේ උත්තරේ වල ඕන පේන ගොඩාක් තැන් වල ටීනේජ් ලව් කියන කතා කරලා තියෙනවානේ. ඒ වචනේ කතා කරලා සෑහෙන්න. මේක ඇත්ත ඉතින් යෞවන ආදරය කියන එකනේ. අලුත් වචනයක් තියෙනවා page number 48 වල අන්තිම paragraph එකට කලින් ගත්තොත් love has been commercialized so that the girl turns a deaf ear කියලා තියෙනවානේ. deaf ear කියලා කියන්නේ දීරි කණක් කියන එකනේ. කන හරව ගන්නවා. අහන්න තු ඉන්නවා කියන deaf ear. කැලලා පේන්න නැහැ මම පොඩ්ඩක් කියන්න බලගන්න. Even he forgets his studies, this is very common in the society, so that the writer tells about the writer tells about the nature of the society. The writer also presents some criticism on theatrical education in the exposition of the plot. The student is highly critical about his education and he really demotes it. This has become a critical matter in our society. Critical කියලා කියන්නේ විචාරාත්මක විවේචනාත්මක කරුණක් බවට පත් වෙනවා අපේ සමාජය තුළ. The writer also conveys an idea about human hypocrisy and deceit. He really mocks at these human weaknesses. මානව දුර්වලතා කියන ඒවා. He takes the girl as a symbol of hypocrisy and deceit. Finally, the whole plot can be considered as a conflict between materialism and romanticism. All right, any questions you want to ask? Can ask now.